අයිබෝල් ළමයි රසායන විද්‍යාවේ දෙවෙනි පාඩම ව්‍යුහය හා බන්ධන පාඩමේ දෙවන වීඩියෝ එකත් එක තමයි ඔයාලා මේක තෙලා ඉන්නේ. ළමයි කියන්නේ මීට කලින් අපි පළවෙනි වීඩියෝ එක වලට දැම්මා. ඒ වීඩියෝ එක බලමු නැති ළමයි ඉන්නවා නම් පොඩ්ඩක් ගිහින් බලලා එන්න. හැබැයි ළමයි ඒ වීඩියෝ එකේදී අඩුම තරමේ අපිට මෙහෙම බෝඩ් එකක්වත් තිබුණේ නැහැ ඔයාලට උගන්වන්න. දැන් තව පොඩ්ඩක් පහසුකම් ටිකක් අපි වැඩි කරගෙන තියෙනවා. අපි ඉස්සරහට තව මයික් එකක් එහෙම අරගෙන වැඩේ ලස්සන අරගෙන යමු. ඉතින් එතකන් ඉන්න බැරි නිසා ඔන්න මම තක්ගල දෙවෙනි පාඩමේ මේ දෙවෙනි වීඩියෝ එක දැම්මා. මම ඔයාලට පළවෙනි වීඩියෝ එක බලපු නැති ළමයෙක් ඉන්නව නම් මට පොඩ්ඩක් කියන්න පාඩම් අපි කරපු මාතෘකාව ටික විතරක් මතක් කරලා කියන්න. මොනවද අපි කරපු මාතෘකාව? දෙවෙනි පාඩමෙන් ප්‍රවිෂ්ඨ වුණා. අණුවක් හැදෙන්නේ අයනයක් හැදෙන්නේ කොහොමද? අණුවක් හැදෙන්නේ කොහොමද? ඒ කාරණා ටික කතා කළා. ඒක හැදෙන්නේ ඇයිද කියලා කතා කළා. හේතුවත් එක්ක. ඊට පස්සේ මොකද්ද කළේ? බන්ධන එහෙම නැත්නම් රසායනික බන්ධන කොටස් දෙකකට කඩලා ඉගෙනුවා. ප්‍රාථමික අන්තර්ගය සහ ද්විතීයික අන්තර්ගය කියලා. ඒකද ළමයි මම ප්‍රාථමික අන්තර්ගය ගැන කතා කළා. මම කිව්වා ද්විතීයික අන්තර්ගය ගැන කතා කරන්න වෙන්නේ වීඩියෝ කීපයකට පස්සේ කියලා. හරි. ප්‍රාථමික අන්තර්ගය යටතේ මොනවද මම ඔයාලට ඉගෙනුවේ? දායක බන්ධන, සහසංයෝජ බන්ධන, අයිනික බන්ධන, ලෝහක බන්ධන මේ සියලුම දේවල් ටික අපි සාකච්ඡා කළා. ඉතින් ඒව බලා ගන්න අවශ්‍ය ළමයෙක් ඉන්නවා නම් මම පහලින් දාන්නම් ඒකේ link එක ගිහිල්ලා වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. හරි. ඊට පස්සේ ළමයි මම ඔයාලට ඒ වීඩියෝ එක අවසානයේදී මොකද්ද කිව්වේ? දෙවන වීඩියෝ එකේදී මම ඔයාලට කියනවා කිව්වා ඕනෑම අණුවක ලුයිස් සුයි අඳින්න පුළුවන් ක්‍රමයක්. අන්න ඒකත් එක තමයි දැන් ඔයාලා එක දෙලා ඉන්නේ. ඉතින් ඔයාලා ළමයි මීට කලින් ගොඩාක් YouTube channel වල වීඩියෝ බලලා ඇති. සමහරවිට මගේ තාම බලලා නැති වෙද්දි මගේ මම මාව පෙනී හිටින පළවෙනි වීඩියෝ එක මේ. හරි. කොහොම හරි කමන්නේ නැහැ. මගේ ප්ලෑන් එක වල මම පොඩ්ඩක් විනාඩියක්වත් වැය කරන්න දු කියලා ඉන්නම්. මම කැමති නැහැ ළමයි කාලේ කකා ඉන්න. ඒක තමයි පළවෙනි ප්ලෑන් එක. ළමයිගේ කාලේ කන්න කැමති නැහැ. පොරටෝක් දෙන්න කැමති නැහැ. ලොකු වැල් වටාරම් කියන්න කැමති නැහැ. ඔයාලා මගෙන් දෙයක් ඉගෙන ගත්තොත් ඒ ඉගෙන ගැනීම තුළ ඔයාලට දෙයක් කරන්න පුළුවන් නම් අන්න එතන මං ගැන ඔයාලා ගැන අවබෝධයක් ලැබෙයි. කාරණා පැහැදිලි නිසා මං ගැන මුකුත් මම ඔයාලට කිව යුතු නැහැ. හරි. ඒ නිසා ඒක තමයි කියන්නේ. හරි. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මොකද්ද මාතෘකාව? ඕනෑම අණුවක ලුයිස් වෙනීම. මේක තමයි අපි දෙවෙනි වීඩියෝ එක. හරි. ළමයි මේ මුලින්ම ඔබ දැනගන්න ඕන ලුයිස් එකක් කියන මොකද්ද කියලා. ඔයාලා දන්නවනම් අණු දැන් NH3 අණුව නේද? H2O අණුව, SO2, SO3 නැත්නම් අයන කණ්ඩ දැන් SO3 2- නේ NH4+ ඔය වගේ. නැත්නම් ඔය ගොඩක් තව අණු තියෙනවා නම් මේ HNO3 වගේ ඔක්සෝ අම්ලනේ. මෙන්න මේ වගේ අණුවක නැත්නම් අයන කණ්ඩයක ලුයිස් සුහයක් ඇඳීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක තමයි. දැන් මේ අණු හැදිලා තියෙන මොනවාගෙන්ද? පරමාණු වලින්නේ. හරි. අපි මෙතනදී කරන්නේ මේ අණු හැදෙද්දි මේ පරමාණු බන්ධන හදනවා. ඒ බන්ධන කොහොමද අපි මෙතනදී පෙන්නනවා. දැන් උදාහරණයක් විතර ගමුකෝ ළමයි X Y 3 කියලා අණුවක් ගමුකෝ. මේ අණුව හැදිලා තියෙන X පරමාණු සහ Y පරමාණු එකතු වෙලා. ඒකත් අපි මෙතන කරන්නේ X සහ Y පරමාණු අතර ඇතිවන බන්ධන ආකාර අපි මෙතනදී පෙන්නනවා. දැන් උදාහරණයකට X Y තුනක් කොහොම සෙට් වෙලා ඉන්නවා කියන උදාහරණයක් විදියට. ඊට පස්සේ අපි මේ හැම පරමාණුවකම බන්ධන හදපු නැති ඉලෙක්ට්‍රෝනක් පෙන්නනවා. බන්ධන හදපු ඉලෙක්ට්‍රෝන පෙන්නනවා ඉරි කෑලි ගහලා. බන්ධන හදපු ඉලෙක්ට්‍රෝන කොහොමද පෙන්වන්නේ? ඉරි කෑලි වලින්. බන්ධන හදපු නැති ඉලෙක්ට්‍රෝන මේ විදිහට ළමයි ඩොට් වලින් පෙන්නනවා. බන්ධන හදපු නැති මෙයාලගේ සංයෝජිතා කවචයේ තියෙන ඉතිරි ඉලෙක්ට්‍රෝන අර බාහිර කවචයේ තියෙන ඉතිරි ඉලෙක්ට්‍රෝන ඩොට් දාලා පෙන්නනවා. මොකද ළමයි ලුයිස් වේගය අපි කරන්නේ අණුවේ හැදිලා තියෙන පරමාණු වල බන්ධන ඉලෙක්ට්‍රෝන ඉරි වලින් පෙන්නනවා. බන්ධන හදපු නැති ඉලෙක්ට්‍රෝන එයා සංයෝජිතා කවචයේ අවසාන කවචයේ තියෙන ඉතිරි ඉලෙක්ට්‍රෝන ඩොට් මගින් පෙන්නනවා. මේකෙදි ළමයි මේ පරමාණුවේ තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන 20ක් ඒ 20ම පෙන්නන්නේ නැහැ. බාහිර කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන පමණක් අපි ඩොට් වලින් පෙන්නනවා. ඕක තමයි ලුයිස් වේගය කරන්නේ. තාම ක්‍රමය කියලා දුන්නේ නැහැ හරි. ඉතින් මගේ මේ ක්‍රමය දැන් ලුයිස් වේග අදිද්දි ක්‍රම කීපයක් තියෙනවා. දීර්ඝ ක්‍රමයක් තියෙනවා, කෙටි ක්‍රමයක් තියෙනවා. මම වලට දැන් කියලා දෙන්නේ කෙටි ක්‍රමය. මේක ඕනම අණුවකට ඇප්ලයි කරන්න පුළුවන්. සාමාන්‍ය එක්සෑම් එකේදී ළමයි තප්පර ගානකින් ඩග්ගල් ලුයිස් වේගය ඇදලා ගන්න පුළුවන් මේ ක්‍රමයේදී. ඉලෙක්ට්‍රෝන ගණන් කර කර දැන් එක ක්‍රමයක් තියෙනවා මම දීර්ඝ ක්‍රමයක් දැන් ඒක අපි අයින් කරමු. ඒක ඇත්තම අපි බන්ධන කතා කරන්නේ නැහැ. ඔය ඉලෙක්ට්‍රෝන සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන් කරලා ඒවා එකතු කරලා ඔය වගේ ගන්න වැල් වටාරම් තියෙන ක්‍රමයක් තියෙනවා. අපි ඒ ක්‍රමය අනුගමනය කරන්නේ නැහැ. පැහැදිලිම කියන්නේ? හරි. මෙතනදී
ඔයාලා මගේ ක්‍රමයට යන්න කලින් මෙන්න මේක පොඩ්ඩක් අල්ලගන්නකෝ. මෙන්න මේ මම මේ කියන දේ පොඩ්ඩක් ඉගෙන ගන්නකෝ. ඒ ඉගෙනගෙන ඉවරලා අපේ ක්‍රමයට යමුකෝ. එතකොට මේක ඉගෙන ගන්න ලේසි ළමයි. මෙන්න මේක හදන්නකෝ. මම ඔයාලට දැන් කියනවා අණුවක් හැදෙන්නේ පරමාණු වලින්නේ. මේ පරමාණු වල සංයුතිතා කවචයේ තිබිය යුතු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කීයද කියලා බලන්න උගන්වනවා. ඊළඟට එයාලගේ බහුලම සංයුතිතාවය හොයාගන්න හැටි කියලා දෙනවා. මම මෙන්න මේ දෙක අවශ්‍යයි මගේ ක්‍රමයට යන්න. මේක විතරයි අවශ්‍ය වෙන්නේ. මොකද්ද? යම් පරමාණුක සංයුතිතා කවචයේ තිබිය යුතු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කොහොමද බලන්නේ? ඊළඟ එක තමයි එයාලගේ බහුලම සංයුතිතාවය මොකද්ද? ඔන්න ඔය දෙක ඉගෙනගෙන ඉවරලා අපි ලිවිස්ටට යමු. තමයි 17 කාණ්ඩයේ පරමාණුවක් නම් දැන් ක්ලෝරින් නේද? ෆ්ලෝරින්, බ්‍රෝමීන්, අයඩින් වගේ මේ 17 කාණ්ඩයේ අයති පරමාණුවක් නම් එයාගේ සංයුජතා කවචේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන 7ක් තියෙනවා. 17 කාණ්ඩේ නම් 7ක් තියෙනවා. 16 කාණ්ඩේ නම් 6ක් තියෙනවා. 15 කාණ්ඩේ නම් 5ක් තියෙනවා. 14 කාණ්ඩේ නම් 4ක්. මේ අවසාන ක්‍රියාවන ඉලක්කම. 16 කාණ්ඩේ නම් දැන් ඔක්සිජන් සල්ෆර් වගේ එකක් ගත්තොත් මොකද වෙන්නේ? මේ යනනේ 6ක් තියෙනවා. දැන් 15 කාණ්ඩේ දැන් උදාහරණ නයිට්‍රෝජන්, ෆොස්ෆරස් වගේ කෙනෙක් ගත්තොත් 15 කාණ්ඩේ කෙලවර පහන ඉන්නේ නම් 5ක් තියෙනවා. මේක දැනගෙන ඉන්නවා. දැනගන්න කියන ඔයාලා පළවෙනි පාඩමක දන්නවා මම ඔය පළවෙනි පාඩේ උගන්වනවා. පොඩ මතක් කරන්න මොකද අලුතින් ළමයෙක් ඉඳලා කිව්වා එයා දන්නේ නැත්නම් මේ වීඩියෝ එක ඕනම ළමයෙක්ට ඉතාමත් ඉක්මනින් ලුයිස් එකකින් මම කියලා දෙනවා. මේව දන්න නම් වීඩියෝ පොඩ්ඩක් ඉස්සරහින් ඉදිරිය බලන්න. අවුලක් නැහැ. හරි. මේ බලන්න. ඊළඟට මෙයාලගේ බහුලම සංයුජතාවය. මෙයාලට තියෙන්න පුළුවන් සංයුජතා කිහිපයක් තියෙනවා. මෙයාලට තියෙන්න පුළුවන් සංයුජතා කිහිපයක් තියෙනවා. එයාලගෙන් බහුලම සංයුජතාවය මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. සංයුජතාවය කියන්නේ මොකක්ද? සංයුතාවය කියලා කියන්නේ උච්චවායු ස්ථායීන්‍යසක් හදාගන්න එක පිට කරන ඉලෙක්ට්‍රෝන ගණන නැත්නම් ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ගණන එහෙම නැත්නම් හවුලේ තබා ගන්න ඉලෙක්ට්‍රෝන ගණන එකයි කලින් වීඩියෝ එකේ කතා කළා. දැන් ඔයාලා හිතන්න මෙන්න මේක 17 කාණ්ඩේ ඉන්න පරමාණුවක් නම් එයාට උච්චවායු වින්‍යාසයක් හදාගන්න. ඒ කියන්නේ 18 කාණ්ඩයට යන්න. 18 කාණ්ඩේ උච්චවායු වින්‍යාසය තියෙන්නේ. මෙයාට 18 කාණ්ඩයට යන්න ඉලෙක්ට්‍රෝන කීයක් මදිද? එකයිනේ. මෙයා එක ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් 18 කාණ්ඩයට යනවනේ. එහෙනම් මෙයාලගේ සංයුතිතාවය එකයි. බහුලම සංයුතිතාවය එකයි. 16 කාණ්ඩේ පරමාණුවක් ගත්තොත් 16 කාණ්ඩේ පරමාණුවක් නම් ඉලෙක්ට්‍රෝන දෙකක් ගත යුතුයි 18 කාණ්ඩයට යන්න. උච්චවායු වින්‍යාසයකට යන්න. එහෙනම් මෙයාලගේ සංයුතිතාවය කීයද? 2යි. බහුලම සංයුතිතාවය මොකද තව ඒවා තියෙනවා. හරි. නයිට්‍රෝජන් ෆොස්ෆරස් වගේ 15 කාණ්ඩේ ගත්තොත් හැමෝම බහුලම සංයුතිතාවය 3යි. ඇයි ඉලෙක්ට්‍රෝන 3ක් ගත්තොත් 18 කාණ්ඩයට යනවා. මේ 15 16 දාලා 18 3ක් ගත්ත ගමන් 18 කාණ්ඩයට යනවා. ළමයි මේ හයිඩ්‍රජන් වගේ ගත්තොත් දැන් 17 කාණ්ඩේ දැන් තේරුම් ගන්න පුළුවන් 17 කාණ්ඩ නම් කීයද? සංයුත කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. ඉලෙක්ට්‍රෝන 4ක් ගත්තම උච්චවායු වින්‍යාසයක්. සංයුතයි 4 ඔය විදිහට යන්න පුළුවන්. මම මේ දැන් කියන හයිඩ්‍රජන් අපිට නිතරම මුණ මුණ හයිඩ්‍රජන් ගත්තොත් ළමයි යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එක S එක නේද? එයාට තියෙන එක ඉලෙක්ට්‍රෝනයක්. සංයුත කවචයේ එක ඉලෙක්ට්‍රෝනයි තියෙන්නේ. සංයුක්තාවය කියලා බහුලම සංයුතාවය. ඉතින් මෙයා එක ඉලෙක්ට්‍රෝනක් ගත්තොත් එක S දෙක වෙනව නේද? මේ කාගේ වින්‍යාසයද? හීලියම් වින්‍යාසය, උච්චවායු වින්‍යාසය. හයිඩ්‍රජන් වල බහුලම සංයුතාවය කීයද? 1. මෙයාට මේ එක ඉලෙක්ට්‍රෝනක් ගත්තොත් උච්චවායු වින්‍යාසයක් හදනවා. නැත්නම් ඒ ඉලෙක්ට්‍රෝන පිට කරලා දාලා ප්‍රෝටෝනක් විතර ඉන්නත් පුළුවන්. කොහොමද කවන්නේ මෙයාගේ සංයුතාවය 1. එන ළමයි මම කියවනේ ලොයිස් වන්දින්න ඉගෙන ගන්න කලින් මේක දැනගන්න ඕනේ කියලා. හැම පරමාණුවකම සංයුතා කවචයේ තිබිය යුතු ඉලෙක්ට්‍රෝන ගණන දැනගන්න ඕනේ. ඊට අමතරව බහුලම සංයුතාවය දැනගන්න ඕනේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ තව සුළු කාරණාවක් මතක් කරන්න ඕනේ. ඊට පස්සේ මම නිදහසේ අපේ ඊළඟ ක්‍රමයට ලුයිස් වන්දින ක්‍රමයට ගිහිල්ලා නිදහසේ ලුයිස් ඉගෙන ගන්නවා. මේක පොඩ්ඩක් අල්ලගෙනම ළමයි කරගෙන දේ හොඳටම කරගෙන යන්න ඕනේ. දැන් පස්සේ නිකන් මේ මැදදී නිකන් ඕල් හදා ගන්න ඕනේ නැහැ. මේ බලන්නකෝ. ඔයාලට මතකද දෙක ආවර්තයේ මූල ද්‍රව්‍ය? දෙක ආවර්තයේ මූල ද්‍රව්‍ය ලිතියම් නේ, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින් වගේ කට්ටිය. මම නියොන් ලියන්නේ නැහැ ළමයි නියොන් බන්ධන හදන්න නැති නිසා. යා මේ නිෂ්ක්‍රිය කෙනෙක්. යා බන්ධන හදන්න දායකත්වයක් නැති නිසා.
මෙන්න මෙයාලගේ බාහිරම කවචය. මේ මුල් ද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන ලියද්දි බාහිරම කවචය මොකද්ද? 2s සහ 2p. 2sුයි 2p. 2d ඉන්නවද? 2d ඉන්නවද? නෑ 2d නෑ. 2sුයි 2p. 2d නෑ. එතකොට නම් උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන කීයක් පිරෙන්න පුළුවන්ද මෙයාලගේ? 2s වල 2ක් පිරෙන්න පුළුවන්. 2p වල උපරිම 6ක් පිරෙන්න පුළුවන්. උපරිම ඉලෙක්ට්‍රෝන කීයද එතකොට? 8යිනේ. මෙන්න මේ පරමාණු වල උපරිම පිරෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කීයද? 8යි. මට කියන ළමයි අපි දැන් ලුයිස් උගේ අදින්දී කිසිදු හේතුවක් නිසා මේ කිසිදු පරමාණුවක 8 ඉක්මවා යන්න බෑ. ඉලෙක්ට්‍රෝන 8කට වඩා ඉන්න බෑ. ඒ කියන්නේ අෂ්ටක ඉක්මවා යන්න බෑ. අපි ඔය කියන අෂ්ටක නීතිය කියලා. අෂ්ටක නීතියද කියනවා මෙන්න මේ ආවර්තයේ අයට අෂ්ටක ඉක්මවා යන්න බෑ. 8කට වඩා ඉන්න බෑ. ඔන්න ඕකත් ඔළුවේ තියාගෙන තමයි අපි යන්නේ. ඕනම අණුවක ලුයිස් උගේ අඳින ක්‍රමයට. එහෙනම් අපි දැන් ඕනම අණුවක ලුයිස් උගේ අඳින්න ඉගෙන ගමු. ඔයාලා නෝට් එකක් ලියන්න. පැහැදිලිද? මාතෘකාව දාගෙනනේ ලස්සනට ඕනම අණුවක ලුයිස් උගේ අඳීම කියලා. ළමයි මේ මම ප්ලෑන් කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. අහන්නකෝ ඔයාලගේ මේ ලුයිස් උගේ අඳින දේ මම ඔයාලට කියලා දෙනවනේ. මගේ ක්‍රමයෙන් 100%යි නම් ඒ 70 දෙවෙනි කොටස යන කලින් ඊට කලින් පොඩි කරුණු ටිකක් අර නිකන් අණු කිහිපයක ලුයිස් ටිකක් අඳිනවා මම නිකන් නෝමල් නිකන් අපි නිකන් සාමාන්‍ය ශක්තිය පාවිච්චි කරලා අණු කිහිපයක ලුයිස් අඳිනවා. ඒතර ඒ දක්ින අත්දැකීම එක්ක මගේ අර දෙවෙනි කාරණාවට බහින්න පුළුවන්. පොඩ්ඩ තේරුම් ගන්න මම කියන දේ ළමයි දැන් මම ලුයිස් අඳින්න කියන ක්‍රමය කියා දෙන්න කලින් ඒ ක්‍රමයට සමීප යම් කාරණා ටිකක් යම් අණු ටිකක් ඇඳගෙන යනවා. ඒක නම් මම විනාඩි 5ක් ගත්තා කියමුකෝ. ඊට පස්සේ තමයි ඕනම අණුවකට අඳින්න පුළුවන් විදිහට ඔයාලා මම ශක්තිමත් වෙන විදිහට සියලුම තීර කාරණා ටික දෙන්නේ. ඔය වැඩේ කරන්නේ නැද්ද තේරෙයි. මේ බලන්නකෝ. ඔයාලට දුන්නොත් PCl3 වගේ අණුවක් දැන් උදාහරණයක් මේ ගන්න. මේ වගේ අණුවක් දුන්නොත් ළමයි ඔයාලා මුලින්ම කරන්න ඕනි මොකක් හරි අණුවක් දුන්නොත් මුලින්ම කරන්න ඕනි එයාගේ සැකිල්ල ගහ ගන්න. ලුයිස් එකක් අඳින්න දුන්න ගමන් මොළ මොකද කරන්න ඕනි? සැකිල්ල ගහ ගන්න. සැකිල්ල ගහද්දී මෙන්න මේක කරන්න. සැකිල්ල ගහද්දී මෙන්න මේක කරන්න. මොකක්ද දන්නවද? මෙයාලගෙන් විද්‍යුත් ඍණතාවය අඩු පරමාණු තෝරගන්න. එන්නේ ඒ විද්‍යුත් ඍණතාවය අඩු පරමාණු මධ්‍ය පරමාණුව විදිහට ගන්න. මට කියන්නකෝ මේ ආවර්තාව අගුවේ දකුණු පැත්තට යද්දී මොකද වෙන්නේ විද්‍යුත් ඍණතාවය? වැඩි වෙනවනේ. ආවර්තාවගේ මුල් ද්‍රව්‍යවල විද්‍යුත් ඍණතාවය දකුණු පැත්තට යද්දී වැඩි වෙනවා. දැන් ආවර්තාවක අරගෙන බලන්න. මේ දෙන්නගෙන් කවුද දකුණු පැත්තේ ඉන්නේ කවුද වම් පැත්තේ? ළමයි ෆොස්ෆරස් ඉන්න ආවර්තාවගේ වම් පැත්තේ. ක්ලෝරින් දකුණු පැත්තේ. එහෙනම් විදුලිත අඩු කවුද? වම් පැත්තේ ඉන්න ෆොස්ෆරස්. එහෙනම් ෆොස්ෆරස් මධ්‍ය පරමාණු විදියට අරගෙන ෆොස්ෆරස් මධ්‍ය පරමාණු විදියට අරගෙන අනිත් සියලුම පරමාණු වටේ සම්බන්ධ කරගන්න. තනි බන්ධන වලින් ඔය විදිහට සම්බන්ධ කරනවා. අපි ඒකට කියන සැකිල්ල නිර්මාණය කියලා. පළවෙනි පියවර මොකද්ද කලේ? සැකිල්ල නිර්මාණය කළා. සැකිල්ල නිර්මාණය. මම මේකද මොකද්ද කලේ ඔයාලා කියන්නකෝ. විද්‍යුත් ඍණතාවය අඩු පරමාණු මැද පරමාණු විදිහට අරගෙන අනිත් සියලුම කට්ටිය වටේට තනි බන්ධන වලින් සම්බන්ධ කළා. පැහැදිලිද? හැබැයි මතක තියාගන්න සමහර තැන්වලදී විද්‍යුත් ඍණතාවය අඩුම කෙනා නෙමෙයි මැද ඉන්නේ. එහෙමත් වෙන්න පුළුවන්. අපි ඒක ඉගෙන ගමු ඉස්සරහ. සාමාන්‍ය නෝමලි වල හිතන්න විද්‍යුත් ඍණතාවය අඩු එකන මැදට ගන්න අනිත් කට්ටිය වටේට සම්බන්ධ. ඔක තමයි පළවෙනි පියවර. ඊට පස්සේ දෙවෙනි පියවරේදී කරන්නේ මේ වටේ ඉන්න පරමාණු වල සංයුජතාවය හදන්න. අග්‍රස්ත පරමාණු වල සංයුජතාවය බහුලම සංයුතාවය ළඟ හදන්න. බහුලම සංයුජතාවය ලබා දෙන්න. අග්‍රස්ත පරමාණු වල තිබිය හැකි බහුලම සංයුජතාවය එයාලට ලබලා දෙන්න. හරි. දැන් මට කියන්න මෙන්න මේ පරමාණු වලින් මේ අග්‍රස්ත පරමාණු ක්ලෝරින් දැන් අර ඔයාලා කලින් බලපු වීඩියෝ එකට අපසර ගියදලුවක් කමන්නේ. ක්ලෝරින් කියන්නේ 17 කාණ්ඩේ. එයාලගේ බහුලම සංයුතාවය කීයද? මම කෝ 17 කාණ්ඩේ කට්ටිය එක ඉලෙක්ට්‍රෝන ගත්තා නම් උච්ච වින්‍යාසයක් හැදෙනවා. එහෙනම් මෙයාලගේ බහුලම සංයුතාවය 1යි. එහෙනම් ක්ලෝරින්ට කොහොමද සංයුතාවය 1 කියන එක ලබා දෙන්නේ? ළමයි මේ බන්ධනයක් ගැහුවොත් කොහොමද සංයුතාවයක් ලැබෙනවා? දැන් බන්ධනයක් දැන් එක් කියලා පරමාණු එක බන්ධනයක් ගහලා තියෙනවා මෙයාගේ සංයුතාවය 1යි.
බන්ධන දෙකක් ගහලා දිනවනම් සංයුතාවය දෙකයි. දැන් එතකොට මෙයාට සංයුතාවය එක ලැබිලා නෙමෙයි. එක බන්ධන ගන්න සංයුතාවය එක ලැබිලා. එතකොට මෙයා 17 කාණ්ඩයේ කෙනෙක් සංයුතාවය එක ලැබිලා. මෙයාට සංයුතාවය එක ලැබිලා. මෙයාට සංයුතාවය එක ලැබිලා. එහෙනම් මගේ මෙන්න මේ අනුව සඳහන් නම් මේ දෙවන පියවරට යමක් කරන්න වෙන්නේ නැහැ මට. කරන්න දෙයක් නැහැ. පැහැදිලි මම කියන්නේ. මම යනවා ඊළඟට අවසාන පියවර තුන්වෙනි පියවරට. තමයි පියවර තුනෙන් වැඩි ඉවරයි හොඳේ. මම මේක න ලේසි අනුවක්. තව අණු වලට මෙන්න මේ ක්‍රම තුනෙන් ගියොත් අනිවාර්ය වැඩි ඉවරයි. මේ බලන්නකෝ. මුලින්ම සැකිල්ල ගහගත්තා. ඊට පස්සේ අද්දර්ශ පරමාණු සංයුතාවය දුන්නා. අවසානට කරන්න ඕන ළමයි මේ හැම පරමාණුවකම සංයුජතා කවචයේ තිබිය යුතු ඉලෙක්ට්‍රෝන ගණන පුරවන්න. මොකද හරි ලේසි. මේ හැම පරමාණුවකම සංයුජතා කවචයේ තිබිය යුතු ඉලෙක්ට්‍රෝන ගණන පිරවන්න. සංයුජතා කවචයේ තිබිය යුතු ඉලෙක්ට්‍රෝන පිරවීම. මට දැන් කියන්න. මෙයාලගේ සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන කීයද? මට කියන්නකෝ ක්ලෝරින් වල. ක්ලෝරින් 17 කාණ්ඩයේනේ සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 7ක් තියෙන්න ඕනේ. මෙයාගේ 7ක් දැන් පුරවනවා. මේ බලන්න. ළමයි මේ බන්ධනේ හදන්නේ මේක මෙයා එක ඉලෙක්ට්‍රෝනක් දුන්නා නේද? ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන්න ඕනේ. ඒ වගේම එකක් දුන්න බන්ධනේ හදන්න. එහෙනම් තව යාට ඉලෙක්ට්‍රෝන කීයක් පුරවන්න ඕනද? 7න් එකක් දුන්නා තව 6ක් තියෙන්න එපේ. ඒ 6 ළමයි ඩොට් වලින් දාන්න මෙන්න මෙහෙම. දැක්කද? මේ ක්ලෝරින් වලත් 7ක් තියෙන්න ඕනේ 18 කාණ්ඩය නිසා එකක් බන්ධනෙට දුන්නා. තව කීයක් ඉන්න ඕනද? 6ක් ඉන්න ඕනේ. ඒවා ඩොට් වලින් දාන්න. සියල්ලත් ඒ සිතියම තමයිනේ. එකම සෙරේ නේද ක්ලෝරින් ඉතින් හරි. මේක ලේසි අණුවක් මම තව ඉස්සරහට ගැඹුරු අණු ගන්නවා. ඉස්සරහට හොම වීඩියෝ එකක් යමු. ෆොස්ෆරස් මොන කාණ්ඩේ දැන් බලන්න. ආතෝ කර බලන්න කාණ්ඩේ. කීයද? 15 වෙනි කාණ්ඩේ. 15 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්න ඕනද? 15 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන ඉන්න ඕනේ 5. ඒ 5න් බන්ධන වලට කීයක් දීලා තියෙනවද? 1 2 3යි. 3ක් දීලා තියෙනව නේද? බන්ධන වලට දීලා තියෙනවා 3ක්. 5න් 3ක් බන්ධනට දුන්නා නම් තව කීයක් ඉතිරිද? 2ක් ඉතිරි. ඒ දෙක දාන්න මෙන්න මෙහෙම. ළමයි මේක තමයි PCl3 වල විශ්වය. එච්චරයි. මං ඊළඟට ගන්න ගැඹුරු අණු වලට මේ පියවර තුනම ප්‍රමාණයි කියන්නේ. පියවර තුන වෙනස් වෙන්නේ නැහැ. යම් යම් දේවල් ඇඩ් වෙයි. එකක් පළමු ඉස්සරහ. කරා පැහැදිලිද? අණු පහක් මං එක දිගට යනදොත් ඉතින් එහාට වලට තනි අණුවක් ගන්න ගන්නවා බය වෙනවා. හරි. දැන් අවුලක් නැහැ. මේක තමයි PCl3 වල ස්ථායි විශ්වය. එච්චරයි. දැන් පොඩ්ඩක් ඉන්න නේද බලන්න ඕනේ. මේ මධ්‍ය පරමාණු ෆොස්ෆරස් නේද? දැන් මේ අණුව හදපු නිසා ෆොස්ෆරස්ට ඇත්තටම ඉලෙක්ට්‍රෝන කීයක අයිතියක් ලැබෙනවද? මේ බලන්නකෝ. මේ බන්ධනේ දෙකක අයිතිය මෙයාට කොහොමද? මේ බන්ධනයක් කොහොම ළමයි ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවනේ. බන්ධනයක් වල ඉලෙක්ට්‍රෝන මේ ඉරි කැලලකින් ඉලෙක්ට්‍රෝන දෙකක් සංකේතවත් කරනවනේ. මේ ෆොස්ෆරස්ට මේ අණුව හැදීම තුල ඉලෙක්ට්‍රෝන කීයක අයිතියක් ලැබිලා තියෙනවද? මේ බන්ධනේ දෙකයි. මේ බන්ධනේ දෙකයි. මේ බන්ධනේ දෙකයි. එකතු කීයද? 2යි 4යි 6යි. මේ දෙකත් එක්ක 8යි. මෙයාට 8ක් ලැබිලා තියෙනවා ඉලෙක්ට්‍රෝන. කාරණා පැහැදිලිද? හරි. ඔන්න මගේ දෙවන උදාහරණයට මම යනවා. මම ටික ටික ඇඩ්වාන්ස් කරනවා. මගේ ඊළඟ අණුව තමයි ළමයි POCl3. POCl3. මේ බලන්න. මුලින්ම මොකද කිව්වේ? හරි ලේසි. විද්‍යුතය අඩු පරමාණු මධ්‍ය පරමාණු විදියට අරගෙන මොකද කරන්න ඕනේ? සැකිල්ල ගහ ගන්න. මෙයාලගේ විද්‍යුතය අඩු කවුද? ළමයි ඔක්සිජන් කියන්නේ උඩාවට එක. මේක පළවෙනි පාඩමේ උගන්වනවා. විද්‍යුතය වලින්ම පළවෙනි පාඩමේ උගන්වනවා. ඔක්සිජන් උඩාවර්තය විද්‍යුතය ගොඩාක් වැඩි. ඔක්සිජන් විද්‍යුතය ගොඩාක් වැඩි. ඒක මැදට ගන්න එපා. පැහැදිලිද? මේ දෙන්නගේ විද්‍යුතය අඩු කවුද? පහළම වම් පැත්තේ ඉන්න ෆොස්ෆරස්. එන විද්‍යුතය අඩු ෆොස්ෆරස්. එයා ගත්ත මැදට. අනිත් කට්ටිය වටේට සම්බන්ධ කරන්න. සිරුමය Cl3ක් ඉන්නවා. ඔක්සිජන් එකකුත් ඉන්නවා. අනිත් අය වටේට සම්බන්ධ කරන්න තනි බන්ධන වලින් මෙන්න සැකිල්ල ගහගත්තා. මේක තමයි වැඩේ අල්ලගත්තට පස්සේ වෙන වෙනම ඕනේ එකම තැන කරගන්න පුළුවන් මොකද හරි. වටේට සම්බන්ධ කරලා සැකිල්ල ගහගත්තා. තනි බන්ධන වලින්. ඊට පස්සේ දෙවන පියවර. ඔයාලා දැන් කියන්නේ දෙවන පියවර මොකද කරන්න ඕන ළමයි? වටේ ඉන්න අයගේ අග්‍රස්ත පරමාණු වල බහුලම සංයුජතාවය ලබා දෙන්න. මේ හැමෝටම තිබිය හැකි බහුලම සංයුජතාවය ලබා දෙන්න. මේ දැන් මට කියන්න. ක්ලෝරින් මොන කාණ්ඩේද? 17 කාණ්ඩේ. 17 කාණ්ඩේ නම් තියෙන සංයුජතාවය කියලා බහුලම 17 කාණ්ඩේ නම් ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්ත ගමන් 17 කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන
එකක් ගත්ත ගමන් උච්ච වායු වින්‍යාසයක් ලැබෙනවා. එහෙනම් මේලක සංයුතාව කීයද? එකයි. එහෙනම් තනි බන්ධන කිව්වා. 100ට තනි බන්ධන. මේ ඔක්සිජන් මොන කාණ්ඩයද ආදියන් බලන්න. ඔක්සිජන් මොන කාණ්ඩයද? ඔක්සිජන් මොන කාණ්ඩයද? 16 කාණ්ඩය. 16 කාණ්ඩේ නම් ඉලෙක්ට්‍රෝන කීයක් ඕනේද? උච්ච වායු වින්‍යාසය නම් 18 කාණ්ඩයට යන 16 ද දෙකක් ඕන. එහෙනම් ඔක්සිජන් වල බහුලම සංයුතාව කීයද? දෙකයි. එහෙනම් මම මෙතනදී ඔක්සිජන් වල සංයුතාව හදන්න තව බන්ධනයක් ගහනවා. එක බන්ධනයකින් එක සංයුතාවයක් ලැබෙනවනේ. බන්ධන දෙකක් ගහපු නිසා මෙයාට සංයුතාවය දෙකයි. වැඩි හරිනේ සැකිල්ල ගැහුවා. වටයගේ සංයුතාවය හැදුවා. සැකිල්ල ගැහුවා. වටයගේ සංයුතාවය හැදුවා. ඊළඟ අවසාන තියවර. ළමයි මේ වැඩේ මාර ලේසි හොඳේ. මේක මාර ලේසි. මං කියන දේ හරියට අල්ලගත්තොත් මේක මාර ලේසි හොඳේ. ඔයාලදී මීට කලින් ගොඩක් YouTube channel බලලා ඇතිනේ නේ. ඒ වගේ කොච්චර දිග ක්‍රම නේ ගුරුවරයා පිම්බිලා යන ලොකුවට දෙන්නේ ඇතිනේ. හරි ලේසි ක්‍රමයක්. මම මෙතන මේ ගුරුවරයා පිම්බෙන්න ඕනේ නැහැ. ළමයා පිම්බුණාම ඇති. ඔන්න ළමයා පිම්බෙන්න. මම මෙහෙම ඉන්නම්. කාරණා පැහැදිලිද? හරි. සංයුතා කවචයේ තිබිය යුතු මොකද්ද? ඉලෙක්ට්‍රෝන පිරවීම. සංයුතා කවචයේ තිබිය යුතු ඉලෙක්ට්‍රෝන පිරවීම. ක්ලෝරින් මොන කාණ්ඩේද? 10 කාණ්ඩේ. ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්න ඕනද? 7ක් ඉන්න ඕන. බන්ධන දෙකක් දුන්නා. තව කීයක් ඉතිරිද? 7ෙන් බන්ධන දෙකක් දුන්නා නම් තව කීයක් ඕනේද? 6ක් ඉන්න ඕන. ඔන්න ඩොට් වලින් දානවා. පේනව නේද ඩොට්? හරි. ඊට පස්සේ ඥාගෙ 7ක් ඉන්න ඕනේ. බන්ධන දෙක කීයක් දුන්නාද? එකක් දුන්නා. ඊට පස්සේ තව 6ක් දාන්න. ඥාගෙත් ඒ වගේ 7ක් ඉන්න ඕනේ. බන්ධන දෙකක් දුන්නා. ඉතින් 6 දාන්න. ළමයි ඔක්සිජන් සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද? එයා ඉන්නේ 16 කාණ්ඩේ. ඉලෙක්ට්‍රෝන කීයද? 16 කාණ්ඩයන් ඉන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 6ක්. ඒ 6ෙන් බන්ධන වල කීයක් දුන්නාද? මේ බන්ධනයට එකක් දුන්නා. මේ බන්ධනයට එකක් දුන්නා. ඉලෙක්ට්‍රෝන දෙකක් දීලා ඉවරයි. තව කීයක් ඕනේද? 6ෙන් බන්ධන වලට එකක් දුන්නා නම් තව 4ක් ඉතිරි. ඉන්නේ 4 ඩොට් විදිහට දාන්න. ඉච්චරයි. වැඩි ඉවරයි. මේක තමයි POCLP සඳහා තිබිය හැකි ස්ථායි ලුවිසුහ. කාරණා පැහැදිලිද? මෙයා සඳහා ළමයි තව ලුවිසුහ අඳින්න පුළුවන් අස්ථායි ඒවා තියෙනවා. මේක තමයි ස්ථායි. කාරණා පැහැදිලිද? අණුවක් සඳහා තව ලුවිසුහ අඳින්න පුළුවන් නම් අපි ඔයාලට කියනවා සම්ප්‍රයුක්තතාවය දක්වනවා කියලා. ඉන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ පස්සේ කතා කරනවා. සම්ප්‍රයුක්ත ව්‍යුහ කියන්නේ තව ලුවිසුහ තියෙනවා. ඒවා පස්සේ කතා කරනවා. මේක තමයි POCLP වල ස්ථායි ලුවිසුහ. මේ දැන් ෆොස්ෆරස් වල සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? මේ අණුව හැදුවට පස්සේ ෆොස්ෆරස් වලට ඉලෙක්ට්‍රෝන කීයක් අයිතියක් ලැබෙනවද සංයුතා කවචයට? නේ? බන්ධනයකින් දෙකක් තියෙනවනේ. 2යි, 4යි, 6යි. මේ බන්ධනෙන් දෙකකුයි මේ බන්ධනෙන් දෙකකුයි. මුළු ගණන කීයද ඒක? 10යි නේද මේ? 2යි, 4යි, 6යි, 8යි, 10යි. ඉලෙක්ට්‍රෝන 10ක්. 8 ඉක්මවලා ගිහිල්ලා. ෆොස්ෆරස් 8ක ඉක්මවලා ගිහිල්ලා. මේ කරන්න දෙයක් නෑ. ඇයි ඒ? මම කිව්වනේ අෂ්ටක ඉක්මවා යන්න බැරි කාටද? දෙවන ආවර්තයේ කට්ටියට විතරයි. ඊට පහළ ඉන්න ඕනම කෙනෙක්ට අෂ්ටක ඉක්මවා යන්න පුළුවන්. දැන් ෆොස්ෆරස් කියන්නේ දෙක ආවර්තය නෙවෙයි, තුන ආවර්තය. මෙයා අෂ්ටක ඉක්මවා ගියාට ගැටලුවක් වෙන්නේ නැහැ. කාරණා පැහැදිලිද? හොඳයි ළමයි. එහෙනම් අපි තවත් අණු කීපයක ලුයිස් හඳින්න ඉගෙන ගමු. තව පොඩ්ඩක් ගැඹුරින් යමු. ළමයි මම දැන් ඔයාලට මේ ඊළඟ තව පොඩ්ඩක් වැදගත් දේවල් ටිකක් වෙන අණුවක් දෙන්නම්. NO3- මේ අණු 3-4 ඇඳගත්තට පස්සේ හරි ක්‍රමයේ වලට ඔළුවට එයි. මම හිතන්නේ NO3- ඉගෙන ගත්තට පස්සේ ළමයි ඔයාලට ඕනම අණුවක ලුයිස් හඳින්න ඕනි සියලුම දැනුම මම හිතනවා මෙතනින් ලැබෙයි කියලා. අපි වැඩේ පටන් ගමු. හරි. මුලින්ම විදුලිත අඩු පරමාණු. මට දැන් කියන්න විදුලිත අඩු පරමාණු කවුද මෙතන? නයිට්‍රජන්ද ඔක්සිජන්ද? ආවර්ත වගුවේ දකුණු පැත්ත ගන්න විදුලිත වැඩි. එහෙනම් ඔක්සිජන් ඉන්නේ දකුණු පැත්තේ. එයාගේ විදුලිතය වැඩි. ඒතර වම් පැත්තේ තමයි නයිට්‍රජන් ඉන්නේ. එයාගේ විදුලිතය අඩුයි. එහෙනම් නයිට්‍රජන් තමයි මැදට ගන්න. විදුලිතය අඩු එකන. අනිත් අය වටේට සම්බන්ධ කරන ඔක්සිජන්. සැකිල්ල ගහද්දි ළමයි තනි බන්ධන වලින් සම්බන්ධ කරගන්න. සැකිල්ල ගහද්දි තනි බන්ධන වලින් සම්බන්ධ කරගන්න. ඔන්න හරි. නයිට්‍රජන් මැදට ගත්තා වටේට අනිත් කට්ටිය සම්බන්ධ කරගත්තා. ඊළඟට දෙවෙනි පියවර. දෙවෙනි පියවර මොකද කරන්නේ? ඔයාලා මේ කියන්නේ. මාත් එක්ක ඔයාලත් වීඩියෝ එකේදී ඔයාලත් කතා කරන්න. අග්‍රස්ත පරමාණු වල සංයුතාවය හදන්න ඕනේ. මට කියන්න ඔක්සිජන් මොන ආවර්තය මොන කාණ්ඩයේද? ඔක්සිජන් ඇවිල්ලා ළමයි 16 කාණ්ඩේ. 16 කාණ්ඩේ කට්ටිය ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්ත ගමන් උච්ච වායු වින්‍යාසයකට යනවා. 16 කාණ්ඩේ කට්ටිය ළමයි ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්ත ගමන් උච්ච වායු වින්‍යාසයට යනවා. හරි. එහෙනම්
ඔක්සිජන් සංයුතාවේ දෙකයි. දැන් කොහොමද ඔක්සිජන් වල සංයුතාවේ දෙක හදන්නේ? ළමයි මෙන්න මේක හදන්නකෝ. යම් පරමාණුක සංයුතාවය හදන්න ක්‍රම දෙකක් තියෙනවා. විකල්ප දෙකක් තියෙනවා. ඒක හොඳට අල්ලගන්න. එකක් තමයි නව බන්ධන සෑදීම. ඒක මොකද්ද? නව බන්ධන සෑදීම මගින්. දෙවන එකට යනවා. පළවෙනි වැඩේන් කරගන්න බැරි නම් පළවෙනි විකල්පයෙන් කරගන්න බැරි නම් ඊළඟ විකල්පයට යන්න. ඒක තමයි දෙවන එක තමයි ආරෝපණ දෙමීම. ආරෝපණ දෙමීම. නව බන්ධන හදන්න බැරි නම් ආරෝපණ දාන්න. හොඳට අල්ලගන්න මම කියන්නේ මේකෙන් ඕන දෙයකට යන්න පුළුවන්. මේ බලන්න. ඔක්සිජන් වලට සංයුතාව දෙක කරන්න මම ගහන ළමයි මුලින්ම දිත්ත බන්ධනයක් ගහලා බලනවා. එයි මේ බන්ධන නිසා එකයි මේ බන්ධන නිසා එකයි සංයුතාව දෙක ලැබෙනව නේද? මේක නිසා එකයි මේක නිසා එකයි සංයුතාව දෙකයි. හරි. හැබැයි ළමයි මෙයාගේ සංයුතාවය හදන්න මට මෙතනදී දිත්ත බන්ධනයක් ගහන්න බෑ. මෙයාගේ සංයුතාවය හදන්න මෙතනදී දිත්ත බන්ධනයක් හදන්න බෑ. හේතුව මොකක්ද දන්නවද? දැන් ඔයාලා නිකන් ළමයි ගණන් කරලා බලන්නකෝ. ඔය මේ බුද්ධියට ගන්න එකට ගන්න. නයිට්‍රජන් වල මෙතනදී අෂ්ටකය බලන්න අෂ්ටක සම්පූර්ණ බලන්නකෝ. මේ එක බන්ධනයකින් දෙක ගණන් කරන්න 2යි 4යි 6යි 8යි මේ මෙතන 2යි මෙතන 2යි 4යි 6යි 8යි ළමයි නයිට්‍රජන් වල 8 හරිනේ. නයිට්‍රජන් මොනවාවර්තියද ඔයාලම කියන්නකෝ. දේවනාවර්තයේනි. දේවනාවර්තේ නම් යාට 8ට වඩා ඉන්න පුළුවන්ද? බෑනේ. හරි. එහෙනම් ළමයි මේ නයිට්‍රජන්ට තව බන්ධන ගැහුවොත් මොකද වෙන්නේ? මේ 2යි 4යි 6යි 8යි 10ක් වෙනවනේ. ඒ නිසා ඒක කරන්න එපා. තේරුම් ගන්න. හැම එකකටම තේරුමක් තියෙන. ඒක ඉගෙනගෙන යන්න. බොරුවට කටපාඩම් කරන වැඩ වලින් කරන්න යන්න එපා ළමයි. එහෙම කරන්න මෙහෙම කරන්න කොට වැඩක් නැහැ. අවබෝධය හදාගෙන යන්න. මම මොකද කියන්නේ? තව බන්ධන ගහන්න එපා ළමයි. ඇයි ගහන්න එපා කියන්නේ? තව බන්ධන ගැහුවොත් මෙයාගේ මොකද වෙන්නේ? අෂ්ටකේ ඉක්මවා යනවා. ඒ නිසා වැඩේ කරන්න එපා. එහෙනම් මොකද කරන්නේ? දැන් එහෙම කරන්න බැරි නම් තව ක්‍රමයක් තියෙනවා. ආයෙත් තමයි මේ ගන්නේ. ආරෝපණ දාන්න පුළුවන් නේ. බන්ධන හදන්න බැරි නම් ආරෝපණ දාන්න. මේ දැන් මම පොඩ්ඩක් මේක මතක් කරන්න. දැන් x කියලා පරමාණුවක් ඉන්නවා කියලා හිතන්නකෝ. එයාට එක බන්ධනයක් ගහලා තියෙනවා නම් සංයුතාවය කීයද? 1යි. එයා මත ඍණාරෝපණයක් දැම්මොත් මොකද වෙන්නේ? ළමයි සංයුතාවය කියන්නේ හවුලේ තබාගත් ඉලෙක්ට්‍රෝන වලයි පිටතින් ලබාගත් ඉලෙක්ට්‍රෝන වලයි එයා පිට කරපු ඉලෙක්ට්‍රෝන වල එකතුවනේ. හරි. මෙයා සංයුතාවය බලමු. බන්ධන නිසා 1යි. ඍණාරෝපණ කියන එකේ තේරුම පිටතින් ඉලෙක්ට්‍රෝනයක් ගත්තා කියන එක. ඒ කියන්නේ එතනත් සංයුතාවයක් ලැබෙනවා. එකක් ලැබෙනවා එතනත් නේ. බන්ධන නිසා 1යි. ඍණාරෝපණ නිසා 1යි. සංයුතාවය 2යි. දැන් මෙතන මෙහෙම આવොත් දැන් සංයුතාවය කියන්නේ බන්ධන නිසා 1යි. ඍණාරෝපණ දෙකක් නිසා එතන සංයුතාවය 2යි. එකතු කීයද? මෙතන 1යි මෙතන 2යි. සංයුතාවය 3යි. දැන් මෙතන ධනාරෝපණයක් ආවොත් බන්ධන නිසා 1යි. ධනාරෝපණ නිසා 1යි. එකතු කීයද? 2යි. සංයුතාවය 2යි. සංයුතාවයට ආරෝපණ නැහැ. ආරෝපණ කියන ඔක්සිකරණාංකයට. ඔක්සිකරණාංකය අපි උගන්වනවා ඉස්සරහට. තාම උගන්වෙන්නේ නැහැ. බන්ධන නිසා 1යි ධනාරෝපණ නිසා 1යි. සංයුතාවය 2යි. දැන් මට කියන්න මෙන්න මේක. මම ඔක්සිජන්ට දාන්නේ ඍණාරෝපණයක්ද ධනාරෝපණයක්ද? ඔයාලම කියන්න. නයිට්‍රජන් සාපේක්ෂව ඔක්සිජන් විද්‍යුතතාවය වැඩි. විද්‍යුතතාවය වැඩි කෙනෙක් නම් මොන ආරෝපණයක්ද දාන්න ඕනි? ඍණාරෝපණයක්. විද්‍යුත වැඩි කෙනෙක්ට. එහෙනම් මම ඍණාරෝපණයක් දැම්මා. දැන් මට කියන්න සංයුතාවය කීයද? බන්ධන නිසා 1යි. ඍණාරෝපණ නිසා 1යි. සංයුතාවය 2යි. හරි. මම සංයුතාවය බලමු. කොහොමද දෙක කරන්නේ? බන්ධන නිසා 1යි. ඍණාරෝපණයක් දැම්මොත් සංයුතාවය 2යි නේ. බන්ධන නිසා 1යි. ඍණාරෝපණ නිසා 1යි. එකතුව 2යි. එකතුව 2යි. මේකයි මේකයි එකතුව 2යි. සංයුතාවය 2යි. වැඩේ හරිනේ. මෙයාගේ සංයුතාවය 2 කළා. මෙයාගේ සංයුතාවය 2 කළා. එහෙනම් මතක ළමයි මතක තියාගන්න මෙන්න මේක. දෙවන පියවරේදී සංයුතාවය හදද්දී පටයගේ සංයුතාවය හදද්දී මැද එක්කනාගේ අෂ්ටකයේ ඉක්මවා යනවා නම් ඔයාලා මොකද කරන්න ඕන? වටයයට බන්ධනක ගහින්න එපා. ආරෝපණ දාන්න. බන්ධන ගහන්න බැරි අවස්ථාවලදී ආරෝපණ දාන්න. තේරුම් ගන්න. හරි. පොඩි අවුලක් ආවනේ ළමයි. මොකක්ද දන්නවද? දැන් හිතන්නකෝ දැන් මෙතන ඍණ එකයි මෙතන දෙකයි දැන් මගේ ඍණ දෙකයිනේ. හැබැයි සමස්තනුවේ ඍණ දෙකක් තියෙනවද? නෑනේ. සමස්තනුවේ තියෙන ඍණ එකයි. මෙතන ඍණ දෙකයි. මාර අවුලනේ. අන්නේ අවුලටත් අපි මෙතනදී දෙකක් දෙන්න ඕනේ. මේ බලන්න. සමස්තනුවේ ආරෝපණي ඍණ එක කරන්න නම්
මේ කොහේ හරි තැනකට ධන එකක් දැම්මොත් හැර නේද? ඍණ 2යි ධන 1යි කියන්නේ බීජ එකතුව කීයද? ඍණ 1යි. මේ ඍණ දෙකට අමතර කොහේ හරි තැනක ධන එකක් දාන්න. එකතුව ඍණ 1 වෙනවා. මෙතන ධන දාන්න පුළුවන්. දැන් මෙයාගේ සංඛ්‍යාව දැනටම දෙක හරිනේ. තව ධන එකක් දැම්ම සංඛ්‍යා 3 වෙනවා. කරන්න එපා. මේකට ධන දාන්න පුළුවන්. එතකොට මේ ඍණ දෙක ඇප්ලි කරනවා. ඒතර මෙයා සංඛ්‍යාව යන්නේ. තේලා යනවනේ. හරි. දාන එකම තැන මධ්‍ය පරමාණු. විදුලිතාවය අඩු පරමාණු. එයා මත ධන දැම්මට කමකුත් නැහැ. විදුලිත අඩුයිනේ. අඩු කෙනෙක් මත ධන දැම්මට අවුලකුත් නැහැ. ධන ආරෝපණය. දැන් මොකද උනේ? ඍණ ආරෝපණ දැන් බලන්න ආරෝපණ බැලන්ස් දෙක කියලා. 1 1 මෙතන ඍණ 2යි. මෙතන ධන 1යි. එකතුව ඍණ 1යි. ආරෝපණ බැලන්ස්. එහෙනම් ළමයි මතක තියාගන්න දෙවන පියවරේදී මොකද කරන්න ඕනේ? අග්‍රස්ත පරමාණු වල සංයුතය හදන්නත් ඕනේ. සමස්ත ආරෝපණයේ බැලන්ස් වෙන්නත් ඕනේ. මතක තියාගන්න. පළවෙනි පියවරේදී සැකිල්ල ගැහුවා. දෙවෙනි පියවරේ මොකද කරන්නේ? අග්‍රස්ත පරමාණු වල සංයුතය හැදෙන්නත් ඕනේ. ඊට අමතරව සමස්ත ආරෝපණයේ බැලන්ස් වෙන්නත් ඕනේ. ඉතින් දැන් අවසාන පියවර නම් ලේසි හොඳේ. අවසාන පියවර නම් ලේසි. අවසාන පියවරේදී කරන ළමයි ඉලෙක්ට්‍රෝන පුරවන්නනේ. හරි. පොඩ්ඩක් ඉන්න. දෙවෙනි පියවර මට ආයෙ මතක පළවෙනි පියවර ආයෙ මතක කරලා දෙන්න. වටේයාගේ සැකිල්ල ගහගත්ත මේ විදියට. විදුලිතාව අඩු එක්කම මැදට ඇරගෙන. ඊළඟට මොකද කරේ? වටේයාගේ සංයුතාවය හැදුවා. මේකෙදි මම කියලා දුන්නේ දේවල් මොනවද? බන්ධන වලින් හෝ ආරෝපණ දැමීම මගින් වටේයාගේ සංයුතාවය හදන්න. හැබැයි මධ්‍ය පරමාණුවේ අෂ්ටක ඉක්මවා දෙන්න එපා. දෙවන ආවර්තය කෙනෙක් නම් අෂ්ටක ඉක්මවා යන්න දෙන්න එපා කිව්වා. ඒක ලියා ගන්න. මෙතන වෙන කෙනෙක් ඉන්නවා 15 ආවර්තික කෙනෙක් ඉන්නවා නම් අවුලක් නැහැ. මෙතන නයිට්‍රජන් ඉන්න නිසා අෂ්ටක ඉක්මවා යන්න දෙන්න බෑ යාළුවා. ඒ නිසා තමයි වටේයට සංයුතාව හදන්න ඍණාරෝපණ දාන්න උනේ. දැන් අවසාන පියවර මොකද්ද? සංයුතා කවචයේ තියෙන්න ඕනි ඉලෙක්ට්‍රෝන පුරවමු. අවසාන පියවර මොකද්ද? සංයුතා කවචයේ තියෙන්න ඕනි ඉලෙක්ට්‍රෝන ගන්න පුරවමු. දැන් වල කියන්නේ ඔක්සිජන් ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවද? ඔක්සිජන් කියන්නේ 16 කාණ්ඩේ. ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවද? 6ක් ඉන්න ඕනේ. 6න් බන්ධනට කීයක් දුන්නද? මේ දෙකක් දුන්නා. බන්ධනට දෙකක් දුන්නා නම් තව කීයක් ඉතිරිද? 6න් දෙකක් දුන්නා නම් 4ක් ඉතිරි. ඒ 4 මෙන්න මෙහෙම දාන්න. දැන් මෙතනින් ළමයි O2 මයිනස් හොඳට බලන්න. O2 මයිනස්ද? O මයිනස්. මේ O වල නම් 6යි. O මයිනස් කියන එකේ තේරුම මොකද්ද? ළමයි ඍණාරෝපණයක් ලැබෙන්නේ කොහොමද? මම ගිය සතියේ මේ කලින් වීඩියෝ එකේ කතා කළා. එක ඉලෙක්ට්‍රෝනක් ගත්තොත් නේද ඍණ ආරෝපණයක් ලැබෙන්නේ. එහෙනම් ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්නවා. ඍණාරෝපණයක් කියන තව එකක් එකතු වෙනවා. ඒතොර කීයද? 7යි. එහෙනම් O වල නම් 6යි. O මයිනස් කියන්නේ තව එකක් අරගෙන 7ක් ඉන්න ඕනේ. එහෙනම් O මයිනස් වල ඉලෙක්ට්‍රෝන 7ක් ඉන්න ඕනේ. මේ එයාගෙන් එක ඉලෙක්ට්‍රෝනයක් බන්ධන වලට දුන්නා නේද? එකක් බන්ධනට දීලා තියෙන්නේ. එහෙනම් තව 6ක් දැම්ම නම් ඇතිනේ. ඔන්න මම 6ක් දානවා. අවුලක් නෑනේ. හරි. මෙතනක් ඉන්න O මයිනස්. O වල නම් 6යි. O මයිනස් වල නම් කීයද? එකක් අරගෙන 7යි. 7ෙන් බන්ධන වලට එකක් දුන්නා. තව 6ක් දානවා. කාරණා පැහැදිලිද? හරි. ළමයි දැන් මෙතන ඉන්න නයිට්‍රජන්ද N+ ද මට කියන්න හොඳට බලන්න. මෙතන ඉන්න නයිට්‍රජන්ද නැත්තම් N+ ද? N+. ධනාරෝපණයක් කියන එකේ තේරුම මොකද්ද? ඉලෙක්ට්‍රෝන පිටකරම තමයි ධන වෙන්නේ. නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන කීයක් පිට කරලාද? ධනයක ලැබුණේ එක ඉලෙක්ට්‍රෝනක් පිට කරපු නිසා. එහෙනම් නයිට්‍රජන් එක ඉලෙක්ට්‍රෝන පිට කරලා තමයි ධන විදිහට ඉන්නේ. නයිට්‍රජන් කියන්නේ මොන ආවර්තය? මොන කාණ්ඩයේද? නයිට්‍රජන් ඇවිල්ලා 15 කාණ්ඩයේ. ඉලෙක්ට්‍රෝන කීයද? 5යි. හැබැයි N+ N එකක් පිට කරලානේ. N+ වෙන්නේ. 5ක් ඉන්න ඕනේ එකක් ගියා. දැන් කීයද ඉන්නේ? 4යි. N+ වල ඉන්නේ ළමයි ඉලෙක්ට්‍රෝන 4යි. මොකද මම ආයි කියනවා නයිට්‍රජන් කියන 15 වෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන 5ක් ඉන්න ඕනේ. නමුත් ධනාරෝපණයක් කියන එකක් අඩු වෙන්න ඕනේ. 4යි. නයිට්‍රජන් ප්ලස් වල ඉන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 4යි. දැන් බලන්න ඉලෙක්ට්‍රෝන 4 ඉන්නවද කියලාද? කීයක් ඉන්නවද? බන්ධන දීලා තිබුණා 1 2 3යි 4යි. අප්පට මේ 1 2 3යි 4. ළමයි තියෙන 4ම බන්ධන දීලානේ. තවත් ඩොට් දදා ඉන්න ඕනද? එහෙම එකක් නෑ. දැන් තියෙන 4 බන්ධන දුන්නා නම් ආයි ඩොට් නැහැනේ. එහෙනම් වැඩේ ඉවරයි. ඔන්න NO3 මයිනස් වල ස්ථායි ලොගිස්මියෝ එච්චරයි. වැඩේ ලේසි නේද? වැඩේ ලේසි. කාරණා පැහැදිලිද? වැඩේ ලේසි. හොඳටම ලේසි. හරි එච්චරයි. අපි දාන්න කොට යමු. මම හිතනවා මේක තව පොඩ්ඩක් ආයෙත් ඉතල බැලුවා නම් වැඩේ හරියයි. මොකද තමයි අපි පන්ති වල වගේ දීර්ඝ වෙලාවකට ලොකු ලොකු පැහැදිලි කරගෙන ඉන්න බෑ. මෙතන තියෙන පොඩි ඉඩක් අනික බෝඩ් එකක්. ඒ ඉඩේ තියෙන දේ මම තමයි වැඩේ යනින්න වෙන්නේ. ළමයි මේ
YouTube වීඩියෝ දාන්න පටන් ගත්තේ ළඟදී. පැහැදිලිව මම කියන්නේ ගොඩක් ළමයි මම අඳුරන්නේම නෑ ඇත්තටම ගොඩක් අය. මගේ පන්ති ආපු ළමයි නම් දන්නවා අපේ වැඩ පිළිවෙල මොකක්ද කියලා. ඉතින් මේ මම ඔයාලට මගේ ටෙලිෆෝන් නම්බර් එක දාන්නම් WhatsApp නම්බර් එක. දැන් ඉස්සරහට අපි කොහොමත් සීරුම් පාඩම් දැන් රිවිෂන් ළමයිට සහ තීර ළමයිට වෙන වෙනම Zoom හරහා උගන්වනවා. මම ගොඩාක් දුර try කරනවා ළමයිට දැන් මම ගානක් කියන්නේ නැතුව ඔයාලට ගුරුවරයාට යම් දෙයක් කරන්න පුළුවන් ඔයාලා කරන්න. මම මුදල් පස්සේ යන්නේ නැහැ. ඔයාලා WhatsApp නම්බර් එක දාන්න මම link එක දාන්නම් Zoom වල උගන්වද්දී. paper discussion සියලුම දේවල් අපි සරලව සහ ගැඹුරින් වේගවත් සාකච්ඡා කරනවා. කොළඹ තියෙන සියලුම ස්කූල් පේපර්ස් අපි සාකච්ඡා කළා තමයි එක්සෑම් එකට යවන්නේ. මම ඉගෙන ගත්ත ඔය කොළඹ නුගේගොඩ අවට කඩවතාවට මාතර තංගල්ල ළමයි දන්නවා. දැනටත් ඔය බුත්තල ළමයිටත් මම ගිහිල්ලා අපි ඒ ගම්වල ළමයිටත් උදව් කරලා තියෙනවා. උගන්වනවා. ඉතින් මේ WhatsApp නම්බර් එක මම දාන්නම්. ඔයාලට ඒකට WhatsApp නම්බර් එකට ඔයාලා මෙසේජ් එකක් දාන්න. Zoom වල උගන්වද්දි මම ඒක link එක ගෙවන්නම්. ඔයාලා පුළුවන් තරම් ළමයි මගේ YouTube එක ඔයාලා subscribe කරන්න. ඊට පස්සේ ඔයාලගේ යාළුවන්ට යවන්න. ඔයාලගේ පැත්තෙන් ඕන යුතුයකම ඔයාලා කරන්න. මගේ පැත්තෙන් ඕන දේ මම අනිවාර්යයෙන් කරලා දෙන්නම්. හරි. එහෙනම් අපි යන්න තව අනුවකට. මම ඔයාලට SO3 2- ඇඳලා පෙන්නන්න. SO3 2-. අපි වැඩි පටන් ගමු. දැන් ඔයාලත් කරමු. හරිනේ? දැන් ඔයාලත් යමක් පොඩ්ඩක් පුළුවන් වෙලා ඉන්නේ හොඳේ. ආ පොඩ්ඩක් ගියනම් සුපිරියට පුළුවන් වෙන බොරුනම් බලන්න. හරි. මුලින්ම සැකිල්ල. මේ දෙන්නගෙන් ළමයි 16 කාණ්ඩයේ ඔක්සිජන් සල්ප කාණ්ඩයේ 15 තමයි සල්ප ඉන්නේ. සල්ප ඉන්නේ කාණ්ඩයේ 15. ඒතකොට විදුලිත අඩු කාණ්ඩයේ 15 ඉන්න කෙනාගේ සල්පවල. ඒක අපි පළවෙනි පාඩේ උගන්වනවා හොඳේ. හරි. සල්ප මැදට අරගෙන අනික් කට්ටිය වටේට දාගමු. අවුලක් නැහැනේ. ඔක්සිජන් තුන් දෙනා වටේට දාගන්න. එච්චරයි. ඊට පස්සේ මෙතන යමු. දෙවෙනි පියවර මොකද කරේ? දැන් ඔයාලා මතකයි කියන්න බලන්න ළමයි. කෑ ගහන්න ඔයාලා පාන. ඔයාලා ඕක බලලා කෑ ගහලා කියන්න. දැන් මගේ පන්තිවල ළමයි කෑ ගහලා කියන්නේ. ටිකකින් කෑ ගහලා කියන්නේ. ඒක තමයි පුළුවන් ඉන්නේ. හරි. බලන්න දැන් බලන්න. ඔක්සිජන් සංයුතා කියලා ළමයි. ඔක්සිජන් සංයුතාවේ දෙකයිනේ. හරි. එහෙනම් සංයුතා දෙක ගහමු. ඉතින් මෙහෙම අවුලක් නැහැ. දෙක ගහලා දාමු. දැන් මම සංයුතා දෙකයි නෙමෙයි. එකයි දෙකයි. හැබැයි ළමයි මේ කොම්ඩට ඔළුව දාගන්න ඔයාලා සංයුතා දාද්දි සමස්තාරෝපණය ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. දැන් ඔයාලා කියන ළමයි සමස්තාරෝපණය කීයද වෙන්න ඕනේ? ඍණ දෙක වෙන්නේ නැතේ. ඉතින් මේ ඔයාලා මේ දෙවන පියවරේදී සමස්තාරෝපණයේ ඍණ දෙක කරගෙන නේද ළමයි අවසාන පියවරට ඉලෙක්ට්‍රෝන පුරවන්න යන්නේ. මෙතනදී සමස්තාරෝපණය හදාගෙන නේද ඉලෙක්ට්‍රෝන පුරවන්න යන්නේ. හරි. ඉතින් මෙයාගේ සංයුතාවේ දෙක කරන්න මට දිත්ත බන්ධන ගහන්නත් පුළුවන්. අවුලක් නැහැ. ඇයි ඒ දිත්ත බන්ධන ගන්න පුළුවන්? මෙයා රස්ත්‍රගීත් මොනවනේ? 2 4 6 8 10 වෙනවනේ. 2යි එක බන්ධනකින් 2යි 2යි 4යි 6යි 8යි 10ක් වෙනවනේ. ඉතින් ළමයි සල්ප කියන්නේ තුන්වන ආවර්තේ. යාට අෂ්ටක ඉක්මව යන්න පුළුවන්. මට මෙයාලට දිත්ත බන්ධන ගහන්න පුළුවන්. එහෙම උලක් නෑ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දන්නවද? නම් මේ සමස්ත අණු ආරෝපණය ඍණ දෙක වෙන්නේ නැතේ. ඉතින් ඒ නිසා මම මෙයාලට නව බන්ධන ගහනවා වෙනුවට මගේ අනිත් ක්‍රමය මම පාවිච්චි කරනවා. අනිත් විකල්පේ මොකක්ද අනිත් විකල්පේ? බන්ධන දාන වෙනුවට ආරෝපණ දාන්නත් පුළුවන් නේ. මට කියන්න සල්පට වඩා ඔක්සිජන් විද්‍යුත්තාවය වැඩිනේ. විද්‍යුත්තාවය වැඩි නම් මොන ආරෝපණයක්ද දාන්නේ? ඍණ ආරෝපණයක් දානවා. ඔන්න දැම්ම ඍණ ආරෝපණයක්. අවුලක් නැහැ. බන්ධන නිසා 1යි ඍණ ආරෝපණ නිසා 1යි සංයුතාවය 2යි. මෙයාට ඍණ ආරෝපණයක් දානවා. දැන් මොකද වෙන්නේ? බන්ධන නිසා 1යි ඍණ ආරෝපණ නිසා 1යි සංයුතාවය ඊයද 2යි. හරි. ඉතින් බලන්නකො ළමයි. හරි ලස්සන කතාවක් නෙමෙයි බලන්නකො. සංයුතාවයත් හරි මෙයාලගේ. සමස්තාරෝපණේ ඍණ දෙකක් ලැබුණා නෙමෙයි බලන්නකො. ඕකට තමයි කියන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියලා. මොකද්ද? ඍණාරෝපණ දැමීම තුලින් ලැබුණු කුරුල්ලෝ දෙන්න මොකද්ද? සංයුතාවය දෙක වුණා. අනිත් එක මොකද්ද? සමස්තාරෝපණේ ඍණ දෙක වුණා. ඉතින් බලන්නකො. මරුණේ දාරෝපණ දාපකින්. කාරණා පැහැදිලිනේ? හරි. දැන් ළමයි සංයුතාවයත් හරි දෙයිනේ කියලා. සමස්තාරෝපණයත් හරි. එහෙනම් ඉලෙක්ට්‍රෝන පුරවලා වැඩේ ඉවර කරමු. ඉලෙක්ට්‍රෝන පුරවලා වැඩේ ඉවර කරමු. මට දැන් ඔයාලා කියන්න ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන කීයක් දාන්න ඕනද? ඔක්සිජන් කියන්නේ 16 කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්න ඕනි. බන්ධන වලට දෙකක් දීලා තියෙනවා. 6න් දෙකක් ගියාම 4යි. ඒ 4 දෙන්න බලන්න. ලේසිද මේ ක්‍රමයනේ. ඕන එකට ඇප්ලයි කරලා බලන්න දැන් ගෙදරදී. හරි. මෙතනදී O- කියන ඉලෙක්ට්‍රෝන කීයද ළමයි? O වල නම් 6යි. O- කියන්නේ එකක් අරගෙන ඒ කියන්නේ 7යි. නේ 7යි.
7න් බන්ධන වලට එකක් දුන්නා නම් තව කීයක් ඉන්න ඕනද? 6ක් ඉන්න ඕනේ. ඔන්න 6 දැම්මා. මෙතනත් 7ක් ඉන්න ඕනේ. බන්ධන වලට නේ O- කියන 7ක් ඉන්න ඕනේ. බන්ධන වලට එකක් දුන්නා තව කීයක් ඉතිරිද? 6ක් ඉතිරි. ඒ 6 ඩොට් වලට දාන්න ඕනේ. ළමයි සල්ප කොන කාණ්ඩයේද? සල්ප 16 කාණ්ඩයයි. එහෙනම් සල්ප ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්න ඕනද? 6ක් ඉන්න ඕනේ. 6න් බන්ධන වලට කීයක් දීලාද? 1 2 3යි 4යි. නේ? 1 2 මේ බන්ධන දෙකක් හදලා තියෙනවනේ. 1 2 3යි 4යි. 4ක් දීලා 6න් 4ක් ගියාම තව කීයක් ඉතිරිද? දෙකක් ඉතිරි. ඒ දෙකම හිම දාන්න. මේ සල්ප වල අෂ්ටකයක්ම යන අවුලක් නැහැ මේ. අෂ්ටක බලන්න 2 4 6 8 10 මේ 2යි 4යි 6යි 8යි 10යි. අවුලක් නෑ අපි උනාවර්තනේ. ළමයි වැඩ ඉවරයි. ඔන්න SO32 මයිනස් වල ස්ථායිලු විසුය. ලේසි නේද? වැඩේ ලේසි ළමයි. කාරණා පැහැදිලිද? හොඳයි. එහෙනම් තමයි මේ වීඩියෝ එකේදී ඇත්තටම දැන් මේ දැනටත් මේ මම හිතන ලොකු වෙලාවක් ගිහලා තියෙන වීඩියෝ එක. මම මේ වීඩියෝ එක තමයි තව අනුවාදයක් ඇදලා මේ පැයකින් අතර කරලා ඊළඟට සංකීර්ණ ලුයිස්විය තව කීපයක ලුයිස් වදින හැටි මම තව වීඩියෝ එකක් දාන්නම්. මම කියන්නේ තේරෙනවද? මේ අනුවේදී ඔය විතර ඕනම අනුවක ලුයිස් අඳින්න මම ඔයාලට කියලා දෙනවා. ඔයාලා ගෙදර try කරනවා. මම අඳියකුත් දෙන්නම් අවසානයේදී. ඔයාලා අනු ටික අඳින්න මම තව වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ඇවිල්ලා තව පැයක් අරගෙන තව ටිකක් කියලා දෙන්නම්. ඔයාලා හිතන්නකෝ ළමයි සාමාන්‍ය ලුයිස් අඳින්න ඔයාලා පන්තියක දවස් ගාණක් ගන්නවනේ. දැන් YouTube channel ගිහලා අරන් බලන්න. දවස් ගාණක වීඩියෝස් දානවනේ. මම එහෙම කරන්නේ මේක මම පැයෙන් නතර කරනවා. පැය දෙකේ වීඩියෝ එකක් ගන්නෑ. මේක පැයෙන් නතර කරලා තව වීඩියෝ එකක් පැයක් විතර දානවා. ඒතර වැඩි ඉවරයි. ওই වීඩියෝ එක බැලුවා කියන්නේ ඉතින් ඔයාලට ඕන අනුවක් පුළුවන් බය වෙන්න එපා. හරි. අපි දැන් එකක් යමු නේ. අපි යමු දැන් NO2 මයිනස් යමුද බලන්න. NO2 මයිනස් මේ බලන්න. මුලින්ම සැකිල්ල. එන් මැදට මේ විදුලට අඩු වෙන්නේ වටේ ඕ. ඊළඟට ඔන්න දැන් අපි දැන් ටික ටික වේගවත් වෙනවා දැන් තේරුම් ගන්න ඕනේ. හරි වටේට සංයුතය හදන්න. දැන් අනිත් අණු පැහැදිලි කරන තරම් මට වෙලාවක් යන්නේ නැහැ දැන්. දේශි වල දැන් අල්ලගෙන ඉන්නේ. වටේට සංයුතය හදන්න. ඔක්සිජන් සංයුතය කීයද ළමයි? 2යි. ගෙහුව දික්ත බඳ නැහැ. කවුලක් නැහැනේ. සංයුතය 2යි. හැබැයි ඔළුවේ තියාගන්න සමස්තාරෝපණ කීය වෙන්න ඕනද? ඍණ එක වෙන්න ඕනි. එහෙනම් මට කියන්න. මෙතනදී සමස්තාරෝපණ ඍණ එක වෙන්නත් ඕනි කියලා ඔළුවේ තියෙනවනේ. අද මට කියන්න. මෙයාගේ සංයුතය හදන්න දික්ත බඳනයක් ගහන්නද ඍණාරෝපණයක් දාන්න. ඔයාලම කියන්න. දික්ත බඳනයක් ගහලා පුළුවන් ඍණාරෝපණයක් දාලා පුළුවන්. ඔයාලා කියන වඩා සුදුසු මොකද්ද? සමස්තන ඍණ එකක් වෙන්න නම් විද්‍යුරිතාවය වැඩි කෙනානේ ඔක්සිජන්. නයිට්‍රජන්ට වඩා විද්‍යුරිතාවය වැඩි කෙනා තමයි ඔක්සිජන්. එහෙනම් ඔක්සිජන් මත ඍණාරෝපණයක් තියෙනවා නම් හොඳයි නේද? විද්‍යුරිතාවය වැඩි කෙනා මත. සමස්තන ඍණාරෝපණයක් කරන්න ගත්ත ඕන නිසා මෙයාගේ සංයුතාවය දෙක කරන්න මම ඍණාරෝපණයක් දානවා. දැන් සංයුතාව දෙකයි නේද? එයි බන්ධන නිසා එකයි ඍණාරෝපණ නිසා එකයි. සංයුතාවය දෙකයි. එයි මම ඍණාරෝපණයක් දැන් මේ බන්ධන දාන්න නැතුව බන්ධනයේ හුව සංයුතාව දෙක වෙනවනේ. ළමයි සමස්තානෝ ඍණ එක කරන්න ඕන නිසා තමයි ඍණාරෝපණයක් දාලා සංයුතාව දෙක කළේ. අවුලක් නැහැනේ. හරි. දැන් යමු අවසාන කීවරට. වටේ ඉලෙක්ට්‍රෝන පුරවමු. ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන කීයද? 16 කාණ්ඩේ 6ක් ඉන්න ඕනේ. බන්ධන වලට දෙකක් දුන්නා. තව කීයක් ඉතිරිද? 4යි. ඒසිනේ. O- O වල නම් 6යි O- වල නම් කීයද? 7යි. එකක් අරගෙනනේ 7යි. 7න් එකක් බන්ධනට දීලා තියෙනවා ළමයි. තව කීයක් ලියන්න ඕනද? 6ක් දාන්න ඩොට් පිළියෙල. දැන් නයිට්‍රජන් කියන්නේ 15 වෙනි කාණ්ඩේ. ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්න ඕනද? 5ක් ඉන්න ඕනි. බන්ධනට කීයක් දීලා තියෙනවද? 1යි 2යි 3යි. 3ක් දීලා. තව කීයක් ඉතිරිද? 2ක් ඉතිරි. එච්චරයි. NO2 මයිනස් සොලියුෂන් ද. ඒක මම කියන්නේ. දැන් ළමයි මේ එක ක්‍රම තියෙනවා. දැන් සමහර මම ඒවා වැරදි කියන්නේ ඒවත් හරි. දැන් සමහර මම දැක්ක YouTube channel උගන්ලා දිනනවා නයිට්‍රජන් නම් බන්ධන 3ක් තියෙනවා නම් ඩොට් 2ක් දාන්න ඕනි. N- આવොත් තව ඩොට් 4ක් දාන්න. ඔය වගේ කතන්දර කියලා තියෙනවා. N- එනවා නම් බන්ධන 2යි තියෙන්නේ. එහෙම ළමයි කටපාඩම් කරලා මේක කරන්න බෑ. ළමයි හදද්දි අපි සබ්ජෙක්ට් එක හදද්දි ළමයි තොත්ත බබා හදලා වැඩක් නැහැ. ඉතින් මේ වගේ ගුරු වැදගත් දේවල් ඉගෙන ගන්න ඕන. හේතුවත් ඒක ඉගෙන යන්න ඕන. අර ගුරුවරයා කියන දේ කටපාඩම් කරලා ඒම ගිහිල්ලා මේක කරන්න බෑ. හරි. එහෙනම් අපි වැඩේ කරමු. ඊළඟ එක. මට තව වෙලාව හරි. මම තව එක අණුවක් අදින්නම්. මම වල ළමයි අදිනෝ
SO4 2 minus. හරි මේ බලන්න. සල්ප මැදට ගත්තා. වටේට අනිත් අය දාගත්තා. හරිනේ. විදුලි අඩු එකන මැදට ගත්තා. වටේට අනිත් අයට දාගලා සංයුතාවගේ හදාගන්න තමයි ඊළඟට තියෙන්නේ. දැන් සැකිල ගහගත්තානේ. ඊළඟට සංයුතාවය හදාගන්න තියෙන්නේ. දැන් මට කියන්න බලන්න. ඔක්සිජන් සංයුතාවය කියලා තමයි දෙකයිනේ. ගැහුවොත් ඉත්ත බන්ධනයක්. මේ හැබැයි මේ සමස්තාරෝපණ රිය දෙකක් කරන්න ඕනේ. එකක් පොඩ්ඩක් උඩ තියා ගන්න ඕනේ. සමස්තාරෝපණ රිය දෙක කරන්න නම් මට දැන් මුලින්ම කියන්න ළමයි. සංයුතාවය හදන්න පුළුවන්, බන්ධන ගහලත් පුළුවන්, ආරෝපණ දාලත් කරන්න පුළුවන් නේ. දැන් සංයුත සමස්තාරෝපණේ රිය දෙක කරන්න නම් ඔක්සිජන් එක්කෙනෙක්ගේ සංයුතාවය හදන ඍණාරෝපණයක් දාන්න. ඇයි? බන්ධන නිසා එකයි, ඍණාරෝපණ නිසා එකයි, සංයුතාව දෙකයි. අනිත් කෙනාගේ සංයුතාවය හදන ඍණාරෝපණයක් දාන්න. බන්ධන නිසා එකයි, ඍණාරෝපණ නිසා එකයි, සංයුතාව දෙකයි. දැන් සමස්තාරෝපණ හදාගත්තානේ. දැන් ඉතිරි ඔක්සිජන් වලට ඉතින් සංයුතාවය හදන්න දිත්ත බන්ධන ගහන්න අවුලක් නැහැනේ. දැන් මම මොකද කළේ? මෙයා සංයුතාව දෙකයිනේ, බන්ධන දෙකක් ගහුවා. මෙයා සංයුතාව දෙක වෙන්න ඕනේ, බන්ධන දෙකක් ගහුවා. හැබැයි සමස්තාරෝපණය ළමයි ඍණ දෙක වෙන්න ඕනේ. එකත් උඩ තියෙනවනේ. ඒ නිසා මෙතෙන්ද සංයුතාවය හදන්න ඍණ එක දැම්මා. මෙයාට ඍණ එක දැම්මා. දැන් මෙයාගේ සංයුතාවය හරිනේ. බන්ධන නිසා එකයි, ඍණාරෝපණ නිසා එකයි. මෙයාගේ බන්ධන නිසා එකයි, ඍණාරෝපණ නිසා එකයි. මම මේ තව පැහැදිලි කරන්න තේරෙන්නේ කියලා මේ කිව්වා. එයා පවුනේ. එයාගෙන තව හිතන්න බැහැ. හරි. දැන් අවුලක් නැහැ. මෙයාගේ සංයුතාව දෙකයි, මෙයාගේ සංයුතාව දෙකයි, මෙයාගේ දෙකයි, මෙයාගේ දෙකයි. වටයාගේ සංයුතාවය හරිනේ. එහෙනම් අපි යමු අවසාන එකට. ඉලෙක්ට්‍රෝන පුරුව. දැක්කද? ගාල අපිට මේක අඳුර මේ තාම ඉගෙන ගන්නවා අපි. කොහොමද වැඩේ හරියට අල්ලගත්තට පස්සේ කොහොම යන්න පුළුවන්ද? මේක කාගෙන යන්න පුළුවන් තේරෙනවා කියන්නේ හරිය. දැන් මට ඉලෙක්ට්‍රෝන පුරවන්න කියන්න උදව් කරන්න. ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්න ඕන ළමයි. බන්ධන කීයක් දුන්නද? 2ක් දුන්නනේ. 6න් 2ක් දුන්නා නම් තව 4ක් ඉන්නවා. මෙතනත් 4ක් ඉන්නවා. O මයිනස් කියන්නේ කීයද? O කියන්නේ ඉලෙක්ට්‍රෝන 6යි. O මයිනස් කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් අරගෙන 7යි. බන්ධන වලට එකක් දුන්නා නම් තව 6ක් තියෙනවා. මෙතනත් ඒ වගේ. සල්පෝල ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද මම සල්ප කියන 16 කාණ්ඩේ 6ක් ඉන්නවා. බන්ධන කීයක් දීලා තියෙනවද? 1 2 3 4 5 අඩෝ 6ම ඉවරයිනේ. 6ම ඉවරයිනේ. 1 2 3 4 5 6. එහෙනම් තව දාන්න බලන්න. ඒකම දාන්න බෑ. ඉතින් තියෙන 6 ඉන්න 6ම තියෙනවා එච්චරයි. ඔන්න ළමයි. SO4 2 minus වල ලොයිසු ගෑ. ලේසි නේද? යඩේ ලේසි. සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න ඕනෝද? යාළුවන්ටත් යවන්න ඕනේ. හරි. ඔයාලගේ පැත්තෙන් ඒක කරන්න මම මේක කරලා දෙන්නම්. හරි. ඊට පස්සේ මම ඔයාලට මෙහෙම කරන්නම්. ළමයි අපි මේ වීඩියෝ එකෙන් ඉවර කරනවා. මම ඔයාලට ගෙදරට ටිකක් දීලා වීඩියෝ ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් ඇවිල්ලා ඒ අණු ටික ඇඳලා තව තව අණු ටිකක් අඳිනවා. මේ මෙන්න මේ සරල අණු වල මුලින්ම අඳින්න H2O. ළමයි මේව ගමව දුන්නොත් සැකිල්ල ගහගන්න කොහමද? හයිඩ්‍රජන් මැදට ගන්න දේ ඔලු තියා ගන්න ඕනේ. මෙතන මැදට ගන්න ඉන්න O මෙන්න මෙහෙම. දෙපැත්තේ හයිඩ්‍රජන් දා ගන්න. හයිඩ්‍රජන් මැදට ඉන්න බෑ. මතක තියා ගන්න. H2O NH3 මෙතනත් නයිට්‍රජන් මැදට ගන්න. හයිඩ්‍රජන් මැදට ගන්න බෑ. ඇයි ඒ? හයිඩ්‍රජන් මැදින් ඉන්න බෑ ළමයි නේ. ඔය විදියට CO2 CO3 2 minus SO3 PO4 3 minus මට මෙන්න මේ වගේ දේවල් ටික පොඩි පොඩි අණු ටිකක් හැදලා දෙන්න ළමයි. NH4 plus ඔන්න ඔය ටික ඔයාලා අඳින්න. පැහැදිලිද? මේ ටික අඳින්න. මේ ටික ඔයාලා අඳින්න. පුළුවන් නම් මේ පහලින් දෙන ටිකත් අඳින්න. අඳින්න බැරුණක් කමන්නේ නැහැ. මොකද මම ඊට පස්සේ මම හිතනවා පොඩ්ඩක් මම කියා දිය යුතු සංකීර්ණ දේවල් ටිකක් කියලා. හැබැයි ළමයි මේ ක්‍රමයේ කියලා ඔයාලා අඳින්න බලන්න. හැබැයි සමහරට වැරදුණයි කියලා මානසික වැටෙන්න එපා. මෙන්න මේ ටික. මම ලබන සතියේ කියලා දෙනවා. NO2 plus NO2 O3 N3 minus CO NO ඔය වගේ දැන් තව තියෙනවා ළමයි අනු මට මේ මතක් වුණා ටික මම ඉස්සරහට ගොඩක් අනු අඳිනවා තව ලබන සතියේ මේ ඊළඟ ටියුට් එකේ සෝරි ඊළඟ වීඩියෝ එකෙන් මම මීටර තව අනු අඳිනවා ලබන වීඩියෝ එකෙන් ඊළඟ වීඩියෝ එකෙන් මේ ටිකයි ඇඳලා තව මම ඔයාලට ළමයි මෙතන නොකියුණු තව අනු කිහිපයක ලිවිසු අඳිනවා ඊට පස්සේ මම ඔයාලට try කරනවා මම ඉදිරි වීඩියෝ වලදී පාස් පේපර්ස් වල අපට ඇවිල්ලා තියෙනවනේ ස්ට්‍රක්චර් ප්‍රශ්න 4න් පාස් පේපර්ස් වල ස්ට්‍රක්චර් ප්‍රශ්න 4න් පළවෙනි ප්‍රශ්නේ එන්නේ ලුයිස් වලින්නේ. ඉතින් මම උත්සාහ කරනවා
මේ දක්වා ඉල තියෙන සියලුම පාස් පේපර්ස් වල ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න ටික අරගෙන අන්න ඒ වගේ අණු ටික අඳින්න උත්සාහ කරනවා. ළමයි එක්සෑම් එක මීට වඩා ලේසි. එක්සෑම් එකේදී අපිට මේ හැම එකකම සැකිල්ල දෙන්නේ. මේ වගේ නම් පොඩි පොඩි වගේ දෙන්නේ අපට අඳින්න ඕනි අණුවේ සැකිල්ල යාලා දෙනවා. එයාලා අපට සැකිල්ල දෙනවා. අපට තියෙන ඉලෙක්ට්‍රෝන ටික පුරවලා ඒ වැඩි ටික කරගන්න විතරයි. හරි. ඉතින් අපි පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න ටිකකුත් සාකච්ඡා කරමු. ඊට පස්සේ ඔක්සෝ අම්ලවල ලිවිස් සුවය හඳින්න මම කියලා දෙනවා. HNO3, H3PO4, H2SO4 ඔන්න ඔය වගේ ඔක්සෝ අම්ලවල ලිවිස් සුවය හඳින්න මම ඔයාලට කියලා දෙනවා. හරි. මේ දේවල් ටික කරාට පස්සේ අපිට තියෙන ළමයි අණු වල හැඩය ඉගෙන ගන්න. ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය ඉගෙන ගන්න. දැන් මේ දේවලුත් අපි ඉස්සරහට ඉගෙන ගමු. ඊට පස්සේ මුහුම්කරණයේ ගොඩාක් දේවල් අපි ටිකෙන් ටික ලස්සනට සාකච්ඡා කරන්න යමු. ඉතින් ඔයාලා අපේ මේ සම්ප්‍රාප්තිය නේද අපි YouTube වල මේ වැඩ පිළිවෙල ගැන ඔයාලා යාළුවෝ දැනුවත් කරන්න. ඔයාලා ඒ දේ කරගෙන යන්න. මම මගේ වැඩේ කරගෙන යන්නම්. එහෙනම් ඔයාලා මේ ටික ඇඳලා ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න නම් subscribe කරලා වැඩක් නැහැ ළමයි. අර bell icon එකක් තියෙන එකක් click කරන්න. මොකද සමහර ළමයි මට කියලා තියෙනවා වීඩියෝ එක පෙන්නන්නේ නැහැ YouTube දාපු ගමන් කියලා. ඒකට හේතුව ඔයාලා bell icon එකක් click කරලා යන්න. එහෙනම් ඔයාලා හැමෝටම අයබෝවන්.